ඒව නොනැසී පවතිනවා නම් මේ දීපුල්ල පර්වතයට වඩා අති මහා විශාල වූ ඇට ගොඩක් ගොඩ ගැහෙනවා කියලා. ඉතින් ඒ තාක් ඒක කල්පයක් තුළ ඒ තරම් අපි සසර දුක් විඳලා ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ මේ දීර්ඝ සංසාරේ මෞපිය සහෝදර සහෝදරියන් අඬපු කඳුලකට කළොත් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා. පින්වතුනි අපි සසර මෙච්චර දුකක් විඳත් අපිට භවයේ බැහැල නිසා ඒව තේන්නේ නොපුණුනත් සසරගත සත්‍යය මෙබඳු දුකක් විඳින නිසා සසර මෙබඳු දුකක් පවතින නිසායි ලෝකදා බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ධර්මය අපිට අවබෝධ වුණොත් තමයි මේ දුක් සහගත සසර අපිට නිමා කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හැම දිනකටම මතක් කරනවා මේ දේශනාව ඉතාමත් ඕනෑකම ශ්‍රවණය කරන්න කියලා. ස්වභාවයෙන්ම මේ දේශනාව ඉතාමත් සියුම් ගැඹුරු ස්වභාවයකට ගැඹුරු ස්වභාවයෙන් යුක්ත වෙනවා. තක්කලේ පින්වතුනි අපි හැම කෙනෙක්ම මේ සසර ගොඩාක් දුක් විඳාය. ඉතින් අනන්ත සංසාරේ වුණතරම් ලෝකදා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න ඇති. අපිත් මිනිස්සු වෙලා ඉපදෙන්න ඇති. නමුත් ඒ එකම ශාසනයක්වත් අපි ආදරෙන් අසුරු නොකළ නිසා ඒ ධර්මය අවබෝධ නොවුණු නිසා නොගත්ත නිසා ඔබ අප සෑම දිනම මේ සතර තාම දුක්ඛේ මේ අතුරුනවා සැරි කරනවා. ඉතින් මේ ජීවිතේ අපිට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණොත් මේ සතර දුක නිවා කරගන්න පුළුවන්. ඒ නිසා හැමදෙනාම මේ දේශනාව හොඳින් ශ්‍රවණය කරන්ට. පින්වතුනි බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මල්ල රජදරුවන්ගේ පුරුවිල කියන නියංගමේ වැඩ වාසය කරන කාලේ එක්තරා අස්සිය ගාමිණී කියන ගෘහපතිය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට දුකේ ඇතිවීම දුකේ නැතිවීම කියා දෙනසේක්වා කියලා. දුක ඇති වෙන්නේ කොහොමද? දුක නැති වෙන්නේ කොහොමද කියලා දෙන්න කියලා මේ අපේ ගාමිණී භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා ගාමිණී නුඹට මම අතීතයෙන් දුක ඇති වෙච්ච හැටි දුක නැති වෙන හැටි කිව්වොත් එන්නොත් ඒක නුඹට විමුක්තියක් ඇති වෙන්න පුළුවන්. සැක සංකා ඇති වෙන්න පුළුවන්. පිළිනොගන්න පුළුවන්. නෝපන්න අනාගතයෙන් දුක ඇති වෙන හැටි දුක නැති වෙන හැටි පෙන්වොත් එහිලා ඔබට විමුක්තියක් ඇති වෙන්න පුළුවන්. සැක සංකා ඇති වෙන්න පුළුවන්. හිතම පහදින්න පුළුවන්. මේ දැන් මෙතන උන්නා වූ නුඹට දුක ඇති වෙන හැටි දුක නැති වෙන හැටි මම පැහැදිලි කළා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ
යසිරීකාමයට මතක් කරනවා. මතක් කළා බුදුරජාණන් වහන්සේ ඒ ගෘහපතිතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ උරුවෙල් දනව්වේ යම් කිසි පුද්ගලයෙකුගේ නැසීම නිසා වන්දනය නිසා වේදනය නිසා ඔබට දුක් දුන්නත් එන පුද්ගලයෝ මේ උරුවෙලේ ඉන්නවද කියලා අහනවා. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ ඉන්නවා. යම් පුද්ගලයෙකුගේ නැසීම නිසා වන්දනය නිසා වේදනය නිසා ඔබට දුක් දුන්නත් එන්නේ නැති පුද්ගලයෙක් මේ උරුවෙලේ ඉන්නවද කියලා අහනවා. එහෙමයි ඉන්නවා කියලා පෙන්නනවා. හොඳයි, එහෙනම් ඔබ ටිකක් මෙනෙහි කරලා බලන්න. යම් කිසි කෙනෙකුගේ යම් කිසි පුද්ගලයෙකුගේ නැසීම බැඳීම ව්‍යසනය ඔබට දුකක් වෙයි නම් ඒ පුද්ගලයෝ යම් පුද්ගලයෙකුගේ නැසීම බැඳීම ව්‍යසනය ඔබට දුකක් නොවේ නම් ඒ පුද්ගලයාගේ අතර මොකක්ද ඇති වෙනස? මොකක් නිසාද එහෙම උනේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න කියලා. ඒ වෙලාවේදී මේ ගෘහපතිතුමා මතක් කරනවා, ස්වාමීනි, යම් පුද්ගලයෙකුගේ නැසීම බැඳීම ව්‍යසනය නිසා මට දුක් දුන්නත් එයිනම් ඒබඳු පුද්ගලයන් කෙරෙහි මට ඡන්ද රාගයක් තියෙනවා. ඒ අයට මගේ හිතේ කැමැත්තක් තියෙනවා. ආදරයක් සෙනෙහසක් තියෙනවා. යම් පුද්ගලයෙකුගේ නැසීම බැඳීම ව්‍යසනය නිසා මට දුක නොවේ නම් ඒ අය කෙරෙහි මට ඡන්ද රාගයක් නැහැ. බැඳීමක් නැහැ. මෙන්න මේකයි තියෙන වෙනස කියලා. එහෙනම් අසිරිය මේ කාරණාවම දකින්න දුකට හේතුව තණ්හාව, දුකට හේතුව චන්දරාගයේ බව ඔබට තේරෙනවද කියලා. ඊට පස්සේ මේ අසිරිය ගාමිනී කියනවා, එහෙමයි භාග්‍යවතුන් වහන්සේ මට හොඳට තේරෙනවා. බුදුරජාණන් වහන්සේ දෙන්නා වදාළා, එහෙනම් මේ දුක එන්නේ තණ්හාව නිසායි, චන්දරාගය නිසායි, ඇලීම නිසායි. මේ තණ්හාව, චන්දරාගයේ ඇලීම යම් කිසි කෙනෙකුට නැතිනම් එයාට දුක එන්නේ නැහැ කියලා වෙනවා. ඉතින් මේ කාරණාව පැහැදිලි කළාම ඒ අස්ත්‍රී ගාමිනී කියනවා, අද්භූතයි, ආශ්චර්යයි ස්වාමීනි, මේ දුක දුකේ ඇතිවෙච්ච හැටි දුකේ නැති කිරීමත් වෙනකු එක, ඒක මටම පෙනෙන ධර්මතාවයක්. ස්වාමීනි, අද පටන් කොට භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය උපාසකෙක් කොට දරත්වා කියලා ඒ ගාමිනී තුන්වන් සරණ යනවා. එපමණකින් එයා දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් බවට පත් වුණා, සුවාමිත පුද්ගලයෙක් බවට පත් වුණා. ඉතින් මෙන්න මේ කාරණාව අපි ගොඩාක් අහලා තියෙනවා, දුකට හේතුව තණ්හාව කියලා. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා අහලා තියෙනවා. නමුත් සසර දුක්ඛේ නිවෙන සත්‍ය අවබෝධ වෙච්ච බවක් නම් අපිට නෑ නේද? එතකොට මේ කාරණාව කොහොමද අපි තේරුම් ගන්නේ? මේ කාරණාව කොහොමද අවබෝධ කරගන්නේ? පින්වතුනි, දුකට හේතුව තණ්හාවයි කියන කාරණාව පැහැදිලි. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියන කාරණාවත් අපිට පැහැදිලි. උතන
ඊට පස්සේ අපි පැහැදිලි කරගත යුතු තව එක කාරණාවක් තියෙනවා. ඒ තණ්හාව සාකෝ පනේසා තණ්හා කත්ත උපජ්ජමාන උපජ්ජති කත්ත නිවිසමාන නිවිසති. ඒ තණ්හාව කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ? මේ තණ්හාව උපදිනහා තවන්නහව පවතින ආකාරය අපි අවබෝධ කරගත යුතුයි. ඒ තණ්හාව පිළිබඳව ඇති අවබෝධයයි මේ තණ්හාව ගෙවා දාන්න අපිට හේතු වෙන්නේ, උපකාර වෙන්නේ. එතනයි වටින්නේ. තණ්හාව දුකත් අතර තියෙන ධර්මතාවය අපිට පැහැදිලි. තණ්හාව නිසා දුක ඇති වෙනවා කියන කාරණාව. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියන කාරණාව පැහැදිලි. මොකද ඒක කොහොමද අපිට පැහැදිලි වුනේ? දැන් අපේ ජීවිතේම අපි බැලුවොත් මේ නුවර ඉන්න මේ පිටුතුන්ට ඕගොල්ලෝ මෙහෙම ඉන්නකොට මේ නුවර ඉන්න සියලුම මිනිස්සුන්ව මරමින් මහා සේනාවක් එනවා කියලා කිව්වොත් බලන්න මේ නුවරම යම් කිසි පුද්ගලයෙක්ගේ මැරීම නිසා ඔබට දුක එන මෙතන ඉද්දී මේ නුවර ඉන්න ඔක්කොම සෙනග මරාගෙන සේනාවක් එනවා කිව්වොත් මෙතන ඉන්න ඔබට ඒ වචනේ අහුනොත් යම් පුද්ගලයෙකුගේ මැරීම නිසා යම් පුද්ගලයෙකුගේ වදබන්ධනයට පත්වීම නිසා ඔබට දුක් වෙන පුද්ගලයෙ මේ නුවර ඉන්නවද කියලා බලන්න. මෙනෙහි කළ බැලුවොත් Tamanට තේරෙයි අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා අයියා ඉන්නවා දුව ඉන්නවා පුතා ඉන්නවා පුංචි අම්මා ඉන්නවා කියලා මේ වගේ බොහෝ පිරිස් හිතට පෙන්නගෙන යයි. එතකොට යම් කිසි කෙනෙකුගේ මරණය නිසා බන්ධනය නිසා ඔබට දුක නොවන පිරිසුත් මේ නුවර ඉන්නවද කියලා බැලුවොත් ඉන්නවා කියලා තේරෙයි. බොහෝ පිරිස් ඉන්නවා. ඒ අය නැතුණා මරුණා කියලා Tamanට දුකක් එන්නේ නැහැ. එතකොට අපිට හොඳට තේරෙනවා ඒ එන පිරිස එන සේනාව එකම විදිහට මිනිස්සු ටික මරන්නේ ඔක්කොම. නමුත් සමහර පුද්ගලයෙක්ගේ මැරීම අපිට දුකක් වෙලා නම් සමහර පුද්ගලයෙක්ගේ මැරීමෙන් දුක නොවේ නම් එතකොට අපිට කෙනෙක්ගේ මැරීම අපිට දුකක් වුණේ කෙනෙක්ගේ මැරීම දුකක් නොවුනේ ඇයි කියලා අපිම පරීක්ෂණය කළොත් ඕගලන්ටම තේරෙයි යම් කෙනෙකුගේ මැරීම නිසා ඔබට දුකක් එයි නම් ඒ අය ඔබ දන්න හඳුනන අය. දන්න හඳුනනවා කියලා කියන්නේ ඒ අය ඇසුරු කරපු අය. ඒ අය කෙරෙහි ඔබේ හිතේ බැඳීමක්, සෙනෙහසක්, චන්දරාගයක්, කැමැත්තක් තියන අය. යම් කිසි කෙනෙක් නිසා ඔබට දුක නොයයි නම් ඒ පිරිසගේ මැරීම ඔබට දුකක් නොවුනේ ඒ අය ඔබ ඇසුරු කරපු අය නෙවෙයි. ඒ අය කෙරෙහි ඔබගේ හිත බැඳිලා නැහැ. ඒ අයගේ පැවැත්ම ඔගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ අය කෙරෙහි කැමැත්තක් චන්දරාගයක් නැහැ කියලාත් ඔබට විද්‍යමාන වෙයි පෙනේ. එතකොට එදා ඒ උරුවෙල්ලේ ගාමිණීට කියපු තේම අද වර්තමාන ජීවිතෙන් අපි කෙරෙහිම විද්‍යමානයි. මේ නුවර යම් කිසි පුද්ගලයෙකුගේ නැතිවීම මැරීම නිසා ඔබට දුකක් එයි නම් ඒ පුද්ගලයෝ ඉන්නවද? යම් පුද්ගලයෙකුගේ නැතිවීම වැදීම මැරීම නිසා ඔබට දුක නොවේද? ඒ පුද්ගලයෝ ඉන්නවද? කියන කාරණාව අපි කෙරෙහි විමසලා බැලීමක් කළොත් විමසීමකට ලක් කළොත් අපිටත් එදා ඒ අසිරිය ගාමීන්ට ලැබුණු උත්තර ටිකම ලැබෙනවා. ලැබුණාම ඒ පරේෂණයෙන් අපිට හම්බ වෙනවා චන්දරාගය කියන එක. චන්දරාගය කියන එක තමයි දුකට හේතුව කියන කාරණාව පැහැදිලි. එතකොට මෙන්න මේ වචන ටික පැහැදිලි වුණාට මේ තණ්හාව ගෙවා දමන්න තරම්
ඒ තණ්හාවගේ අවබෝධයක් අපිට තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච වෙලාවේදී අනේක ಜಾති සංසාරං සන්ධා විසං අනිවිසං ගහකාරකං කවේසන්තෝ දුක්ඛ ಜಾති පුනප්පුනං ගහකාරකං දිත්තෝසි පුනගේහන්න කාහසි තණ්හා අන්තිමට පෙන්නවා තණ්හානං කය අජ්ජගා. ඒ සසර නැවත නැවත මේ සංසාර නැමැති ගෘහය හදන වඩුව නොදැකීමෙන් ගෝකාලයක් සසර ඇවිද්දා. මේ සංසාර නැමැති ගෘහය හදන වඩුව මම දැක්කා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මොකකින්ද ඒක කළේ? තණ්හානං කය අජ්ජගා. තණ්හාවගේ ක්ෂය බව මම අවබෝධ කරගත්තා. අජ්ජගා කියන්නේ අවබෝධ කරනවා. තණ්හාවගේ ක්ෂය බව මම අවබෝධ කරගත්තා කියලා. එතකොට මෙන්න මේ දුක ඇති කරන තණ්හාව ක්ෂය කරන ආකාරය අපි අවබෝධ කරගත යුතුයි. එහෙම අවබෝධ කරගත්තොත් විතරමයි අපිට මේ සසර නැවත නැවත ඉපදීම ඇති කරන තණ්හාව නැත්නම් මේ චන්දරාගය ගෙවා දාන්න පුළුවන්. මේ ජීවිතයේ අපිට දුක ඇති කරන ඒ චන්දරාගය ගෙවා දාන්න පුළුවන්. ඒ චන්දරාගය අවබෝධ කරගත්තොත් විතරයි. දැන් අපි අර පරේෂණයෙන් අපිට තේරුණා දුක ඇති වෙන හැටි හා දුක නැති වෙන හැටි තණ්හාව නිසා කියන එක. එතකොට දැන් අපි බලමු ඒ තණ්හාව උපදින්නේ පවතින්නේ කොහොමද කියන එක. සාකෝ පනේසා තණ්හා කත්ත උපජ්ජමාන උපජ්ජති කත්ත නිවිසමාන නිවිසති. එතකොට ඒ තණ්හාව කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ? චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමාන නිවිසති. එතකොට දැන් ඒ තණ්හාව උපදින්නේ පවතින්නේ කොහෙද? ඇහැ රූපය කන ශබ්දය නාසය ගන්ධය දිව ශරීරය කය පොට්ටබ්බ මන ධම්ම කියලා මෙතන තියෙනවා කාරණා 60ක්ම පෙන්වලා බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික ආයතන 6 ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන 6යි චක්කුසෝත ගාන ජීව කාය මනෝ කියන විඥාන 6යි මේ විදිහට ස්පර්ශ 6 වේදනා 6 සංඥා 6 කියලා. නමුත් මම පෙලක් කියන්නේ නැතුව මම පින්වතුනි ජීවිතේ මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. දැන් ඔබට යම් පුද්ගලයෙකුගේ නැසීම බැඳීම නිසා දුක එනවනම් ඒ අය කෙරේ චන්දරාගයක් ඇති වෙච්ච බව පැහැදිලිනේ. අපි බලමු කොහොමද ඒ චන්දරාගය ඇති උනේ කියන එක. එතකොට ඒ චන්දරාගයේ ඇති වෙන හැටි දැක්කොත් චන්දරාගය හඳුනාගත්තොත් ඒ චන්දරාගය නැති කරන හැටි අපිට පැහැදිලි වෙනවා. ඊට පස්සේ යම් විදිහකට චන්දරාගය නැති උනේ ඒක අත නොහැර කරන එක දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව නැත්නම් තණ්හා නිරෝධය පිණිස පවතින ප්‍රතිපදාව උපදිනවා. සිංහතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ තණ්හාව මේ ආයතන ටික නිසාම ඉපදිලා ආයතන ටිකම ඇසුරු කරගෙන පවතිනවා කියලා. ඒක අපි උපමාවකින් බලමු. යම් කිසි ජීලි දර කෑලි දෙකක් අපි අරගත්තොත් මේ දර කෑලි දෙක එකට ඇතිල්ලීම නිසා වැඩි කාලයක්
ගින්නක් හට ගන්න පුළුවන්. ඔය ලැබුගිනි වගේ දේවල් ඇති වෙන්නේ ගස් ඇතිලීම නිසා නේද? එතකොට දැන් මේ දර කෑලි දෙක එකට ඇතිලීම නිසා උපදින ගින්න ඒ ගින්න උපදවන්න හේතු වෙච්ච දර කෑලි දෙකම අසුරු කරගෙන පවතිනවා. උන්ට මේ උපමාවට අවධානය යොමු කරන්න. දර කෑලි දෙක කියන්නේ ගින්නද? නෑ. ගින්න කියන්නේ දර කෑලි දෙකද? නෑ. නමුත් දර කෑලි දෙක නිසාම ගින්න ඉපදුනේ. ගින්න උපදවන්න හේතුනේ දර කෑලි දෙක. දර කෑලි දෙක නිසාම උපන්න හටගත් ගින්න දර කෑලි දෙක පවතින තාක්ම පවතිනවා. යම් වෙලාවක මේ ගින්නට ආහාර වූ ගින්නට හේතු වූ දර කෑලි දෙකේ ඇසුර නොලැබුව මේ ගින්නට පවතින්න පුළුවන් කමක් තියෙයිද? පවතින්න පුළුවන් කමක් නැහැ. ගින්න යම් තාක් පවතිනං ඒ තාක් විද්‍යමානයි මොකද්ද? තාම දර තියනවා කියන එක. දර නිසා ඇවුලුණු ගින්න දර ටික පවතින තාක්ම ඒ ගින්න පවතිනවා කියන එක නවත්තන්නත් බෑ. දර තිබුණොත් යම් ගින්නක් දර නිසා ගින්නක් ඇවුලුවහම දර තිබුණොත් ඒ තා ගින්න පවතිනවාමයි යන ධර්මතාවයට යනවා. ගින්න තියෙයි නම් තාම දර තියනවා යන ගණයට යනවා නේද? ඒ වගේ හොඳයි. මේ උපමාව හොඳට මතක තබාගෙන මෙන්න මේ උපමීය පැත්තට හැරෙන්න. ඔබට දරුවා කියලා චන්දරාගය ඇති වුණා නම් අපි කියමු නුවර මේ සෙනඟ මරාගෙන යනකොට අනේ මගේ දරුවා ඉන්නවා මැරෙයි කියලා ඔබට අදහසක් ඇති වුණා නම් ඒ රූපයට අපි හිත යොමු කරමු. දැන් මේ පොඩි පරේක්ෂණයක් අපි කරන්නේ චන්දරාගය ඇති වෙච්ච හැටි. ඒ දරුවා කියන රූපයට අපි හිත යොමු කළොත් ඒ රූපයේ සැබෑම ඇත්ත තමයි කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් හම්මස්නහර ඇට ඇට මුදුන් යුක්ත කුණුප කොටස් ටිකක් ඇතුළු කරගෙන පවතින වර්ණ සටහනක් තියෙන සත්ත්ව පුද්ගල නොවන ඒ රූපය හරියට එක දර කෑල්ලක් වගේ කියලා හිතන්න. දැන් මේ දරුවගේ රූපය ගැන නෙමෙයි කියන්නේ. ඒ රූපය ඇස් ඉදිරි පිටට ආපු කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකක් වූ ඇස් ඉදිරි පිටට ආපු රූපේ එක දර කෑල්ලක් වගේ කියලා හිතන්න. ඒ රූපය දක්නා වූ සවිඥානික ඔබගේ ඇහැ තව දර කෑල්ලක් වගේ කියලා හිතන්න. මෙන්න මේ දෙන්න එකට හම්බ වෙනකොට ඇස් ඉදිරි පිටට මේ රූපේ එනකොට මේ රූපේ ඇත්ත නොදන්නාකම නිසා ඔබ මේ රූපය ආරම්භය මේ මගේ දරුවා නේද කියලා හිතුවනම් මේ මගේ දරුවගේ නම මේ මගේ දරුවගේ මේ අම්මගේ නම තාත්තගේ නම යම් තාක් විස්තර කළ හැකි. ඒ කියන්නේ උනේ ඇස් ඉදිරි පිටට ඒබඳු රූපයක් හම්බ වෙනකොටම ඒ රූපය ආරම්භය ඒ විදිහම නිමිත්තක් ඔබ හිතට අරගෙන ඒ නිමිත්තට තමයි දැන් ඔබ නම් කරන්නේ මේ දරුවා. දැන් ඇස් ඉදිරි පිටම රූපේ තියාගෙන ඒ රූපෙට ඔබ මෙහෙම හිතනවා කියලා හිතද්දී ඔය කළා තින්නේ මේ රූපේ බඳුම නිමිත්තක් හිතට අරගෙන ඒ හිතේ තියෙන නිමිත්තට යොමේ හිතන්නේ. මේ මගේ දරුවා. දරුවාගේ නම මේකයි. දරුවාගේ තාත්තගේ නම මේකයි. දරුවා උපන්න ස්පිරිතාලේ මේකයි.
ආයෝහන සංඛාරා කියලා කියන්නේ ඔය වටා දහස් ගණනක් කරුණ හිතන්න පුළුවන් නිමිත්තට. දැන් ඔබට ඒ ඇස් ඉදිරි පිටට ආපු රූපයේ දරුවා කියලා, මගේ දරුවා කියලා යම්තාක් දරුවා කියන හැඟීමක් එක්ක ඒකට කැමැත්ත ඇති වෙන විදිහට යම්තාක් දේ හිතුවනම් ඔන්න ඔය හිතපු ටික හිතන ටික අර දර කැලි දෙක නිසා ඇතිවෙච්ච ගින්න වගේ. අපි කියමු දරුවා කියන අදහස අර දර කැලි දෙක නිසා ඇතිවෙච්ච ගින්න වගේ. මේ අදහස සම්පූර්ණ තියෙන්නේ හිතේ. ඊට පස්සේ තියෙන දේ තමයි පින්වතුන් දන්නේ නැහැ ඇහත් රූපය දෙක බලාගෙන ඇස් ඉදිරි පිටට ආපු රූපය අරඹයා දරුවා කියලා නිමිත්තක් හදාගෙන නිමිත්ත තුල නේද අපි හැසිරෙන්නේ කියලා ඕගොල්ලෝ දන්නේ නැහැ. මේ දර කැලි දෙක නිසා උපන්න ගින්නක් මේ තියෙන්නේ කියන එක දන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ හිතපු ටික හිතපු කාරණාව අපි හිතන්නේ ආපහු ඇහැ රූප දෙකටම අයිතියි කියලා. දර කැලි දෙක නිසා උපන්න ගින්න දර කැලි දෙකම අතුරු කරගෙන පවතිනවා වගේ. ඇහැයි රූපයයි දෙක නිසා දරුවා කියන අදහස ඇති වුණා නම් දරුවෙකුට කැමැත්ත ඇති වුණා නම් ඒ ඔබගේ දරුවා කියන අදහස සහ දරුවා කියන කැමැත්ත ආපහු දැන් මේ ටික ඇති උනේ තමන්ගේ හිත පැත්තේ. නමුත් ඒ ඔබේ හිත පැත්තේ ඇති වෙච්ච gati ටික ආපහු ඒක ඇති කරන්න හේතු වෙච්ච ඇහැ රූප දෙකටම ඔබ බැඳලා තියෙනවා. එතකොට වෙන දෝෂය තමයි ඔය හිතේ ගුණ වෙච්ච gati ටික ඔක්කොම අයිති රූපෙට කියලා රූපෙට අයිති කියන අදහසයි ඔබට තියෙන්නේ. හොඳට අර උපමාව බලන්න දර කෑලි දෙක නිසා ගින්න හටගත්තා නම් ගින්න කිව්වේ දර කෑලි දෙක නෙමෙයි. දර කෑලි දෙක කියන්නේ ගින්න නෙවෙයි. ඒ වගේ දර කෑලි දෙක වගේ තමයි ඇහැ රූපයයි දෙක. ඒ නිසා දරුවා කියන හැඟීමක් සෙනෙහසක් බැඳීමක් ඇති වුණා නම් ඒ දර කෑලි දෙක නිසා ඇතිවෙච්ච ගින්න වගේ දරුවා කියන හැඟීම බැඳීම ඇති උනේ ඔබේ සිතේ. මේ රූපය දකිනකොට මගේ සිතේ මෙබඳු දරු දෙනිහස කියන කමක් ඇති වෙනව නේද කියලා ඔබ යම්තා තේරුම් නොගත්තොත් අවබෝධ කර නොගත්තොත් දර කැලි දෙක නිසා හටගත්ත ගින්න දර කැලි දෙකම ඇසුරු කරනවා. එතකොට බොහෝ කාලයක් ගින්න පවතිනවා වගේ. ඇහත් රූපයත් නිසා ඇතිවෙච්ච ඔබ තුල ඇතිවෙච්ච දරු තණ්හාව ඔබ ආපහු ඇහත් රූපයත් දෙකට බැඳොත් අයිති කියලා හිතුවොත් ඔබ ගාව තියෙන දරු කෙනෙහස තණ්හාව නිවෙන්නේ නැහැ. යම්තා දරුවා ඌ ඇහැටයි කොහොමද දරුවව ඇහෙන් බලන්න පුළුවන්. රූපෙටයි කොහොමද මේ රූපේ දරුවගේ කියලා අර ඇතිවෙච්ච තණ්හාව කැමැත්ත කියන gati ටික ඇහැ රූපේ බලාගෙනයි කැමැත්ත ඇති උනේ. ඇතිවෙච්ච කැමැත්ත කියන එක තණ්හාව කියන එක ඇහැ රූපේ නිසා ඇතිවෙච්ච හිතේ ගතියක්. ඒ හිතේ ඇතිවෙච්ච gati ටික ආපහු ඇහැටයි රූපෙටයි ඔබ බැඳොත් අයිති වුණොත් පින්වතුනි දර නිසා උපන්න ගින්න දර ඇසුරු කරගෙන පවතිනවා වගේ මේ තණ්හාව උපාදාන සහිතව පවතිනවා. මේ තණ්හාව ඇහැ උපාදාන කරගෙන රූපේ උපාදාන කරගෙන පවතිනවා. මේ තණ්හාව නිවෙන්නේ නැහැ පින්වතුනි කවදාවත්. දැන් ඔබගේ තණ්හාව පිහිටලා තියෙන රූපය කෙරේ. හැබැයි නිකම් රූපයකට නෙවෙයි දරුවටයි කැමති. කැමැත්ත දරුවට කැමති කියන කම බැඳලා තියෙන රූපෙට. එතකොට රූපය විපරිණාම වන දවසට ඕගොල්ලන්ට එන්නේ මොකක්ද? දරුවා මැරිච්ච දුක. මේ දුක ඇතිවෙච්ච හැටි තේරුම් ගන්න. මොකක් වෙලාද කියන එක. මේක තේරුම් ගන්න නැතුව කවදාවත් මේ ගින්න නිවෙන්නේ නැහැ. අපි මුලින් උපමාවෙන් බැලුවා. උපමාවෙන් කිව්වා යම්තා දර තියෙනං ඒතා ගින්න නිවෙන්නේ නැහැ කියන එක. දර නිසාම උපන්න ගින්න දරේ අනුග්‍රහය නොලැබුවොත් ගින්නට පවතින්න පුළුවන්ද? බෑ. දර ඇති තාක්ම පවතිනව නේද?
ඔබ ඇහත් රූපයක් දෙක බලාගෙන මේ මගේ දරුවා කියන සෙනෙහස ආදරය කියන gati ටික ඉපැද්දුවෝ. උපද්දපු gati ටිකට නැවත ඇහැ රූප දෙක ඇසුරු වෙන්න නොදුන්නොත්, දර ඇසුරු වෙන්න නොදුන්නොත් මේ ගින්න පවතින්නේ නැහැ. මේ දරු ගින්න හිටින්නේ නැහැ. දරු තණ්හාව හිටින්නේ නැහැ. නමුත් යම්තා ඔබේ හිතේ ඇතිවෙච්ච ඒ ආදරය සෙනෙහස කියන gati ටික තණ්හාව දුක ඇති කරන හේතු ටික මේ ඇහැ රූපේ ඇසුරු කරන්න සැලැස්සුවෝ මේ තණ්හාව නිවෙන්නේ නැහැ. දැන් ඇහැ රූපේ යම්තාක් ඇද්ද ඒ තාක් ඔබට තණ්හාව තියෙයි. තණ්හාව යම්තාක් ඇද්ද ඒ තාක් ඔබට දරුවගේ රූපේ දරුව බලන ඇහැටි. මම කියන එක තේරුම් ගන්න බලන්න. මේ කාරණාව තේරුම් නොගෙන කිසිදු කෙනෙක් කවදාවත් දුක අවසන් කරන්නේ නැහැ. දුකට හේතුව තණ්හාවයි කියලා කිව්වට ඒ තණ්හාව ඉපදුනේ පවෙතුනේ කොහොමද කියන කාරණාව අනිවාර්යෙන් අවබෝධ කරගත යුතුයි. ඒකයි චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමාන උපජ්ජති. ඇහැ තණ්හාව නෙමෙයි, ඇහැ තණ්හාව ඇති වෙන්න හේතුයි. රූපේ තණ්හාව ඇති වෙන්න හේතුයි. තණ්හාව කිව්වොත් ඕගොල්ලෝ ගන්න දැන් දරුවට තියෙන කැමැත්ත, දරුවට තියෙන ආදරය, සෙනෙහස කියන ටික ගන්න. එතකොට මේක ඇහැ රූපයක් දෙක නිසායි ඉපදිලා තියෙන්නේ. ඊට පස්සේ එත්ත නිවේසමාන නිවේසති. දැන් මේක පවතින්නේ කොහෙද? දැන් ඒ හිතේ උපන්න දරු සෙනෙහස ආදරය කියන එක දැන් පවතින්නේ. හිතේ කියලා කොහෙවත් පවතින්නේ නැහැ. මෙයාව පවතින තැනක් තියෙන්න ඕන. කොහෙද පවතින්නේ? චක්කුන් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා නිවිසමාන නිවිසති. පවතින්නේත් එහෙමයි. ඒක උනේ කොහොමද? ඇස් ඉදිරි පිටට ආපු රූපේ දිහා බලාගෙන මේ මගේ දරුවා කියලා තණ්හාව ඇති වෙන යම් ආකාරයකට ඕගොල්ලෝ හිතුවොත් මේ හිතන දේ තණ්හාව ඇති වෙන අපි රූපේ දිහා බලාගෙන හිතනවා කියලා හිතුවට හිතන්නේ හිතෙන්. මේ ගති ඔක්කොම ගොඩ නැගෙන්නේ සිතේ ඇති වෙන සිතුවිලි. ආදරය, සෙනෙහස, කරුණාව කියන කම මනෝමය ධම්ම සංඥාවක් හරහායි කරන්නේ. ඒකට උපකාරය ඇහැ රූපේ දෙක. එතකොට මෙන්න මේ ඇහැ රූපය දෙක බලාගෙන ඇති වෙච්ච දරුවා කියන හැඟීම ආපහු ඇහැ රූපේ පැත්තට තැබුවොත්, ඇහැ රූපය ඇසුරු වෙන්න සැලැස්සුවොත් ඔය අදහසට කවදාවත් ඔබේ සිතේ තණ්හාව ගෙවෙන්නේ නැහැ, තණ්හාව නිවෙන්නේ නැහැ. එතකොට යම් වෙලාවක දර කැලි දෙක නිසා ගින්නක් ඇති වුණා නම්, ඇහත් රූපයක් දෙක නිසා දරුවා කියන හැඟීමක්, ආදරයක්, සෙනෙහසක් ඇති වුණා කියන්නේ ගින්න වගේ තමයි හිතේ ඇතිවෙච්ච මේ ආදරය, සෙනෙහස කියන gati ටික. යම් කලක දර කැලි දෙකේ ඇසුරු නොලැබුවොත් මේ ගින්නට පවතින්න බෑ වගේ ඇහැයි රූපයයි දෙකට මේ ගතිය ඇසුරු වෙන්න නොදුන්නොත් මේ ගතියට පවතින්න බෑ. මේ ගතිය නිවෙනවා. මෙන්න මේ කාරණාවයි පින්වතුනි අපේ පරිශ්‍රණයට ඉලක්ක වෙච්ච ඕගොල්ලන්ට dittu දෙමියේම තණ්හාව ගෙවා ගන්න පුළුවන්. මේ අවබෝධයේ යම් තාක් ඔබ තුල නොවේද ඒ තාක් මේ දුක්සහගත සසර දුකෙනුත් දුක ඇති කරන හේතු වෙන තුබ මිදෙන්නේ නැහැ. එතකොට අපි ඒකට පොඩි පරිශ්‍රණයක් කරමු. ඉස්සෙල්ලා අපිට හොඳට ඔප්පු වෙන්න ඕනේ ඒක. ඔබ යම් නිමිත්තක් දරුවා කියන අදහස ඇති කරගත්තොත් අපි කියමු ඇස් ඉදිරි පිටට කඩදාසියක් තුල දිය සායන් ටිකකින් ඇඳපු අපේ හිතේ දරුවා කියන හැඩයට
හැඩේටම පිහිටි වර්ණ සටහන ෆොටෝ එකක් පිටියේ තිබ්බත් බලන්න ඒ ෆොටෝ එක එකදර කෑල්ලක් වගේ යහ එකදර කෑල්ලක් වගේ ඒ දෙක දකිනකොට මේ මගේ දරුවා කියන අදහස එයිද නැද්ද ඒ ෆොටෝ එක දකිනකොට මේ මගේ දරුවා කියන අදහස එයි ඔන්න ඇහැ එකදර කෑල්ලක් රූපේ අර පිටියෙලා තියෙන දියසායන් වලින් කඩදාසිය කැඳිච්ච රූපේ එක. ඒ දෙන්න නිසා මේ මගේ දරුවා කියන නිමිත්තමයි දැන් ඔබගේ චන්දරාගය. අපිට ලොකු වැරද්දක් වෙලා තියෙනවා. අපි හිතාගෙන ඉන්නේ මේ දරුවට හැබැයි තණ්හාව තියෙන්නේ මගේ ආවයි. තණ්හාව තමන් ගාව කියලා හිතෙනවා. නමුත් ඉදිරියෙන් තියෙන දරුවටයි මම තණ්හාව. මම තණ්හාව නැති වුණත් දරුවනේ කියන අදහසක් තියෙනවා. ඒක වැරදි. දරුවා කියලා කියනකොට තණ්හාව කවපු නිමිත්ත තමයි තණ්හාවයි ওই දරුවා කියන නිමිත්ත හැදුවේ. බුදුරජාණන් වහන්සේ තණ්හාව දුකට හේතුයි කියලා කිව්වේ ඔබට දරුවා කියන ওই නිමිත්තට කරපු නමක්. ඔය නිමිත්තෙන් දරුවා කියන තණ්හාවත් තණ්හාවෙන් දරුවා කියන අදහසත් වෙන් කරන්න බෑ. ඒ දෙකම ඔතන තියෙන වෙනසකට ඔකට තමයි කියන්නේ ආසව සම්ප්‍රයුක්ත සාසවා කියලා. ওই චිත්තචෛතසික ටික හිතේ උපදින චිත්තචෛතසික ටික තියෙන්නේ මේ ඒ කියන්නේ ඒ සංඥාව තියෙන්නේ මේ ආශ්‍රී යෙදිලමයි. වෙන් කරන්න බෑ. මේ කෙලෙසී යෙදිලමයි ওই සංඥාව හිතේ තියෙන එක තියෙන්නේ. හිතේ තියෙන නිමිත්තට මේ තණ්හාව යෙදිලමයි තණ්හාව තියෙන්නේ ওই සංඥාව කෙරෙහිමයි. එතකොට දැන් මේ ඇස් ඉදිරි පිටට ආපු පින්තූරයේ ෆොටෝ එකදර කෑල්ලක් වගේ ඇහැ එකදර කෑල්ලක් වගේ ඒ දෙක දකිනකොටම මේ මගේ දරුවා කියන අදහස ඇති වෙනවා. දර කෑලි දෙක නිසා ගින්න ඇති වුණා වගේ. නමුත් මේ ගින්න නිවන් දෝගොල්ලෝ දන්නේ නැහැ. නිවන ප්‍රතිපදාවක් ඕගොල්ලෝ දන්නේ නැහැ. ඒ නිසා මේ ගින්න බොහෝ කාලයක් ඇවිලෙන බොහෝ කාලයක් පවතින විදිහටයි අපි කටයුතු කරන්නේ. ඒ රූපේ අචේතනිකයි කියලා දන්න හින්දා අන්තිමට දරුවගේ ෆොටෝ එක කියලාවත් ඒකට අඩුම ගානේ ගැට ගන්නවා. දැන් හොඳට දැක්කා දියසායන් ටිකකින් පිදුරු වලින් නිර්මිත වෙච්ච පිදුරු කෙමිකල් වලින් නිර්මිත වෙච්ච කඩදාසියක් මත ඇඳ දියසායන් ටිකක් හැඩයක් තියෙනවා. ඒ බඳු රූපේ දකිනකොට තමන්ගාව හදාගත්ත ආශ්‍රවය සිහි වෙනවා. තණ්හා නිමිත්ත තමන් තුළ උපදිනවා. දර කෑල් දෙක නිසා ගින්න ඇති වෙනවා වගේ දරුවා කියන අදහස තණ්හාව කවපු නිමිත්ත තමන් තුළ උපදිනවා. කවදාවත් ඕගොල්ලෝ කලකිරෙන්නේ නැත්තේ ඕගොල්ලන්ට ශුන්‍යතාවය හසු වෙන්නේ නැහැ. ඇහැට පිටින් ආවේ තිබුණේ අනාත්මෝ තත්ත්වපුද්ගල නොවන රූපයක්. ඒ රූපය ඇස් ඉදිරි පිටට එද්දි දරුවා කියන නිමිත්ත හැඟීම තමන් හදාගෙන තමන් තුළයි මේ කැමැත්ත සහගත දරුවා කියන නිමිත්ත පවතින්නේ නේද කියන එක ඔගොල්ලෝ දකින්නේ අපි දැක්කේ නැහැ. එහෙම සිටේ ඇති කෙලෙස්ය හඳුනා නොගන්නකොට වෙන්නේ මොකද්ද? ඒ කෙලෙස්ය උපදවන්න හේතු වෙච්ච ඒ හේතු ටික මැසුරු කරගෙන කෙලෙස්ය පවතිනවා. මේ දරුවගේ ෆොටෝ එක කියන තැනකින් හරි බැඳෙනවා. එතකොට දැන් මේ හිතේ තියෙන ගතිය ඇහැ රූපෙට බැඳකට පස්සේ කවදාවත්ම මේ හිතේ තියෙන ගතිය නිරුද්ධ වෙන්නේ නැහැ. ඒක ඒ රූපය බැඳකට පස්සේ අතීතයට ගිය රූපයක් ඇසුරු කිරීම වශයෙන් හෝ පවතිනවා. වර්තමාන රූපේ වර්තමානයේක පවතින කොටත් පවතිනවා. රූපය අනාගතේ උපදිද්දිත් පවතිනවා. දැන් නැතත් ඒ රූපේ නිරුද්ධ වුණත් අතීතයේ දරුවා මට හිටියන කියන තැනකින් හෝ ඔබට දුක ඇති වෙන්න ඒක. දැන් වර්තමානයේකින් හෝ මේ රූපයට ගැට ගහගෙන මේ මගේ දරුවා නේද කියන තැනකින් දුක් විඳින්න හේතු. මගේ දරුවා
අනාගතයේදී නැති වෙයි නැත්නම් අනාගතයේදී බලන්න යන්න පුළුවන් වෙයි කියලා අනාගත රූපයකට හෝ ඔබේ නිමිත්ත ගැට ගහගෙන ඔබට දුක උපදිනවා. ඔබේ ඇති වෙන ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යං කිංචි රාහුල රූපං අතීත අනාගත පච්චුප්පන්නං වා අජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනිතං වා යන්දුරේ සම්තිකේ වා සබ්බං රූපං නේතම් මම නේසු හමස්මි නෙමේසු අත්තාති ඒව මෙතං යතහ බුත සම්මප්පඤ්ඤය දක්තබ්බා. රාහුල යම් කිසි රූපයක් කියනනම් අතීත අනාගත වර්තමාන තමා තුළ බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රණීත දුර ළඟ කියන මේ සියලුම රූපය මෙනෙහි කොට යුතුයි කියලා පෙන්වුවේ කුමක් නිසාද? මේ ඇතිවෙච්ච ගින්න වගේ වූ තණ්හා නිමිත්ත වර්තමානයේකින් බැරි වුණොත් එයා අතීතේ රූපයක් හෝ ඇසුරු කරනවා. මට දරුවෙක් හිටියනේ කියන තැනකින් බාහිර රූප පැත්තෙන් දකින්නේ. මට දරුවෙක් ඉන්නවා කියලා වර්තමාන රූප පැත්තෙන් දකිනවා. මට දරුවෙක් ඉඳි දරුවා බලන්න යන්න පුළුවන් කියලා අනාගතෙන් හෝ දකිනවා. එතකොට දරුවා මට සිහි වුණේ දරුවයි කියලා ආධ්‍යාත්මිකෙන් හෝ බාහිරෙන් හෝ මේ 11 ආකාර රූපයට ගැට ගැහිම මතයි තණ්හාව කියන මේ ගින්න ඔබ තුල පවතින. ඔබ මේ 11 ආකාර රූපේ පිරිසිදු දැක්කොත් ඒ තණ්හාවට පවතින ඉඩ නැහැ. දැන් හොඳට බලන්න එතකොට දැන් මේ නුවර සෙනග මරාගෙන එනවා කියලා කියනකොට ඔබට දුකෙන්ද පිච්චෙන්න දැවෙන්න හේතු පුද්ගලයෝ ඉන්න. ඒ කියන්නේ ඔබගේ දරුවා ඉන්න. ඔබ මෙතන ඉන්නේ අම්මා තාත්තා දුව පුතා දරුවෝ බොහෝ පිරිස් බාහිර තියලා මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඔබ නිකන් නෑ. ඔබට බොහෝ යමක් අයිති අය. ඔබට බොහෝ දේවල් තියන අය. එතකොට ඒ ඔබගේ දේවල් නැසෙනකොට ඔබට දුක එනවා. ඔබගේ දෙයක් බාහිර ලෝකෙට අයිති උනේ කොහොමද? ඔබ ලෝකෙට අයිති උනේ කොහොමද? ලෝකේ දෙයක් ඔබට අයිති උනේ කොහොමද? ලෝකයේ ධර්මතාවයක් වූ රූපය ඇස් ඉදිරි පිටට එනකොට ඒ රූපේ ආරම්භය තමන්ගේ හිතේ ගොඩ නැගුණු අදහස් නිමිති ඒ රූප ලෝකෙට තැබුවාම ඔබ ලෝකෙට අයිති කෙනෙක් වෙනවා. මම කියන එක තේරුම් ගන්න බලන්න. කවදාවත් ඔබ ලෝකෙට අයිති වෙලා හිටපු කෙනෙක් නෙවෙයි. ලෝකෙ ඔබට අයිති වෙලා හිටපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ ඇහැ ඔබ කෙරෙහි වූ දෙයක්, රූපය ඔබ කෙරෙහි වූ දෙයක් නෙවෙයි. ඔබේ කිසිවක් තිබුණේ නැහැ. ඇස් ඉදිරි පිටට ආවේ සතර මහා ධාතුන් හැදුණු රූපයක්. වර්ණ සතහනක් විතරයි. ඒ රූපය දකිනකොට දරුවා කියන අදහසක් ඔබ තුල උපන්නේ නම් ඔබ තුල උපන්න අදහස ඔබ බාහිර ඔබට අයිති නොවුණු රූපයට තැබුවේ නම් එදා ඉඳලා ඔබ ලෝකෙට අයිති කෙනෙක්. ලෝකේ ඔබට අයිති කෙනෙක්. එදා ඉඳලා මේ ලෝකය විපරිණාම වෙන දවසට ඔබට දුකේ. ඔබට දුක එනවා නම් ලෝකේ විපරිණාම වෙයි. ඔබ ලෝකෙට අයිති වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. මේ කයත් එහෙමයි. මේ කය ඔබට අයිති එකක් නෙවෙයි. මේක ලෝකයක. මේ කය දකින්නකොට මම කියන අදහසක් ඇති වුණා නම් මේ කය එක ලී කෑල්ලක් වගේ දකින්න, ඇහැ එක ලී කෑල්ලක් වගේ දකින්න. මේ කෑලි දෙක දකින්නකොට ලී කෑලි දෙක එකට ඇතිලන මම කියන අදහසක් ඇති වුණා නම් මේ ලී කෑලි දෙක නිසා හටගත්ත ගින්න වගේ. ඒ ගින්න ලී කෑලි දෙකම ඇසුරු කරගෙන පවතිනවා වගේ මම කියලා මේ ඇහත් රූපයක් දෙක දකින්නකොටම හිතේ ඇතිවෙච්ච මම කියන ගතිය නිරුද්ධ වෙන්නේ නැහැ, ගෙවෙන්නේ නැහැ. ලී කෑලි දෙකම ඇසුරු කරන තාක්. ඒ කියන්නේ ඒ හිතේ තියෙන ගතිය ඔබ මේ රූපෙට අයිති, මේ ඇහැට අයිති කියලා හිතන තාක් ඒ මම කියන ගින්න නිවෙන්නේ නැහැ. දැන් මේ කය අයිති ලෝකෙට. මේ කය නිසා ඔබ තුලයි ඇති උනේ මම කියන අදහස, සිටී ඇතිවිච්ච ගතියක්. ඒ අදහස මේ කයට බැඳට පස්සේ ඔබ ලෝකෙට අයිති කෙනෙක්.
ලෝකයේ ඔබට අයිති කෙනෙක්. ලෝකය කියන්නේ විජ්ජති පලුජ්ජති इति ලෝකෝ. කැඩෙන බිඳෙන අර්ථයේ ලෝකය කියන ඔබ කැඩෙන බිඳෙන දෙයට හිමිකම් කියන්නේ. ඔබට අයිති දේ කැඩෙන බිඳෙන තාක් ඔබට දුක කියන එක වළක්වන්න බෑ. එතකොට මේ දුකට හේතුව තණ්හාවයි කියනකොට ඔගලන්ට මේ දුක ඇති උනේ මෙන්න මේ හිතේ තියෙන තණ්හාව කියන එක මේ රූපයේ කෙරේ මෙහෙමයි පිහිටියේ මෙන්න මෙහෙමයි මම තණ්හාවට හිමිකාරයෙක් උනේ කියන අවබෝධය ඔයගලන්ට තියෙන්න ඕනේ. හොඳට මතක තබා ගන්න මේ නුවර නගරයේ ඉන්න මිනිස්සු ටික මරාගෙන නැත්තම් මහ විශාල ජල කඳක් ගලාගෙන එනවා මේ හැම දෙයක්ම විනාශ කරමින් කියනකොට ඔබගේ දරුවවත් මරාගෙන යට කරගෙන ගම් වතුර එන්නේ නැහැ. ගම් වතුර එන්නේ සුලිසුලඟ එන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් අනාත්ම ධර්මතා ටික කුඩු කරගෙන යට කරගෙනයි. කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නේද ධම්මස්හාර කියන මේ බඳු ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූප හේතු ප්‍රත්‍යයෙන් හටගත් අචේතනික සචේතනික වස්තුන් ටික කුඩු කරගෙන යයි. නමුත් ඒ බඳු රූප ටික ආරම්භය මගේ දරුවා කියලා නිමිත්තක් හදාගෙන නිමිත්ත ඒ රූප වලට ඔබ බැඳලා නම් තියෙන්නේ. අනාත්ම රූප ටික කුඩු කරගෙන යන ගම් වතුරේ ඔබට දැනෙන්නේ දරුවා මැරිච්ච දුක. මම කියන එක තේරෙනවද දන්නේ? තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. මොකද අසුතවන්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයක් හයට කලකිරෙනවා නම් ඒකට හේතු තියෙනවා. මේක අවුරුදු 50ක් 60ක් තියෙනවා නම් ඒක පෙනෙනවා, ඒක දිරනවා, විපරිණාම බව පෙනෙනවා. නමුත් ලෝකය යමක් හිත කියයිද, මනස කියයිද, විඥානය කියයිද මෙහිලා කලකිරෙන්න දක්ෂ නැහැ. මොකද ගොඩාක් කල හිතමම ආයනය කළා නිසා. ඔගොල්ලෝ මේ හිතම මගේ දුව, මගේ පුතා, මගේ අම්මා, මගේ තාත්තා මේ මම කියලා හිතම ආසේවනය කළා, හිතම මම ආයනය කළා තියෙනවා. ඒ බඳු හිත මේ රූප ටිකට තැබුවාම ඒ රූපේ විපරිණාම වෙන දවසට ඔයගලන්ට දුක ගෙනත් වෙනවා. එතකොට ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා හොඳට තමන්ට දුක ආවේ කුමක් නිසාද කියලා. මොකද්ද? තණ්හාව නිසා කියනකොට එයා දන්නවා කොහොමද රූපය අනාත්මයි. ඒ බඳු රූපය නිසා මන් තුල ඇතිවෙච්ච මේ තණ්හාව කියන ගතිය යම් රූපයක් කෙරෙහි මගේ හිතේ තණ්හාව කැමැත්ත කියන නිමිති හිතේ උපදින නිමිති ආපහු යම් රූපයක් සද්දයක් කෙරෙහි ගිහිල්ලා තියෙනම් ඔබට කැමති පුද්ගලයෝ කැමති ද්‍රව්‍ය ලෝකෙ තුල හම්බ වෙලා ඇති. ඔබට ඔබේ හිත කැමති සවිඥානික වස්තු දුව පුතා නැන්ද මාම කියලා සවිඥානික වස්තු. ඔබේ හිත කැමති අවිඥානික වස්තු කාර් එක ගොඩ නැගිල්ල රත්තරන් රිදී මුතු මැණික් කියලා තියෙයි නම් හොඳට දකින්ද ඒ ආයතන ටික නිසාම තමන්ගේ සිතේ වටිනාකමින් යුක්ත විස්තර සහගත නිමිති ඉපදිලා මේ රූප ටික නිසා මෙබඳු නිමිති ඉපදුනා කියනක නොදන්නා කමින් ඒ සිතේ ඇතිවෙච්ච නිමිති ආපහු ඒ රූප පැත්තට ගිහිල්ලායි රූප ටිකේ ඔබට වටිනා ලෝකයක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට තමන් කැමති පුද්ගලය හෝ දේවල් විනාශ වෙනකොට දුක එනවා. එතකොට එයා දුකක් දන්නවා. මොකද්ද? ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය, ප්‍රියමනාප කැමැති දේ නොලැබීම මේ දුක් ටික දන්නවා. ඒ දුක් ටිකට හේතුවක් දන්නවා. මොකද තමන්ගේ තණ්හාව යෙදුණු යම්තාක් නිමිති තියෙයි නම් තමන්ගේ හිතේ තියෙන තණ්හාව කියන නිමිති යම්තාක් රූප වලට ලැබුවේ නම් ඒ තාක් රූප ටිකෙන් දුක එනවා කියන එකත් එයා දන්නවා. එතකොට ඒ තමන්ගේ හිතේ තියෙන නිමිති
ඒ රූපවලට ලැබුවේ රූපවලට දුක එන විදිහට තණ්හාව නැමැති නිමිති ලැබුවා නම් ඒ නිමිති තබපු තණ්හාව ඇති උනේ ඒ ඇහැ රූප දෙක නිසාමයි හිතේ කියන එක දන්න. ඇහැ රූප දෙක නිසා තණ්හාව ඇති උනේ යයි. ඇහි ඇත්ත නොදන්නාකම රූපයේ ඇත්ත නොදන්නාකම ඇතිතා තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වෙච්ච තණ්හාව ඇහැ රූප දෙක බදාගෙන පවතින තැනදී දුක නිර්මාණය වෙලා. හොඳට එක දෙයක් මතක තබා ගන්න. ස්පර්ශ ආයතන හයේ ඔබට උරුමව තියෙන දෙයට කියන්නේ තණ්හාව කියලා නෙවෙයි. ඒ දුක කියලායි කියන්නේ. මේ කාරණාව හොඳට මතක තබා ගන්න. ඕගොල්ලන්ට රත්තරන් වලට කැමති, ඍජු වලට කැමති, දරුවට කැමති කියලා බාහිර පෙන්වන කමට කියන්නේ දුක කියලා නෙවෙයි. ඒකට කියන්නේ මොකද්ද? මේ තණ්හාව කියලා නෙවෙයි. ඒකට කියන්නේ දුක කියලා. ඔබ දුක හදලා මෙතෙන්ට ඇවිල්ලා මේ තියෙන්නේ. ඔගොල්ලෝ දුක නිර්මාණය කරගෙන මේ ඉන්නේ. ඒ දුක අනුභව කරන්න හම්බ වෙන්නේ හැම වෙලාවෙම නෙමෙයි. මත්තු වියලා ගෙදර තියලා ඇවිල්ලා තියෙන හැම වෙලෙම කනවද බයි? නෑ. සුදුසු වෙලාවට આવම කනවනේ. ඒ වගේ දුක් විඳින්න තියෙන හේතු ටික ඕගොල්ලන්ට හැදුණු දුක නිර්මාණය වෙච්ච දුක දකින්න බාහිර ආයතන හයෙන් ඕගොල්ලන්ට හම්බ වෙන්නේ. දුක හදලා තැම්පත් කරලා තියෙන දුක දකින්න කොහොමද? බාහිර ආයතන හයෙන් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දුවා දරුවෝ කියලා ඕගලන්ට අයිති වෙලා ওই තියෙන තැන ওই ටිකට කියන්නේ තණ්හාව කියලා නෙවෙයි. ওই ටිකට කියන්නේ ඔය හැදිච්ච ටික හදාගත්ත ටික මොකද දුක. ওই දුක් විඳින ශේත්‍රය හෙට දවසේදී එකින් එක නෙලන්නේ දුක. අද ගේ බඩු හොරු ගත්ත දුකේ, හෙට ගේ කැඩුණු දුකේ, හෙට දරුවා මරණු දුකේ, ඊගාවට පුංචිම නැති වෙච්ච දුකේ, ඊගාවට අනිත් කෙනා අනතුරකටපත් වෙච්ච දුකේ, ඔය වගේ ඔය ශේත්‍රය තුල එකින් එක ඕගලන්ට දුකේ එන්නේ. ස්පර්ශ ආයතන හයේ ඕගලන්ට යමක් ඇති බවට ඔය දැනෙන ගතියට කියන්නේ මොකද්ද? දුක. ඔය දුක තාම විපාක දුන්නේ නැහැ. විපාක දෙන්න දුක විඳින්න පුළුවන් ශේත්‍රය හදලා තියෙන. දුක හදලා තියෙන. දුක නිර්මාණය වෙලා තියෙන. ඔකට කියනවා උපාදනී කියලා. අනුපාදයක් නෙමෙයි. එතකොට නූපන්නත් නෙමෙයි, හටගත්තත් නෙමෙයි. වචනයක් තියෙනවා. මේ වචනයේ තියෙන උපාදනී කියලා. උපාදනී කියලා කියන්නේ හටගත්තත් නෙමෙයි, හට නොගත්තත් නෙමෙයි. උපමාවක් කිව්වොත් අඹ ගෙඩියක්, ඉදුණු අඹ ගෙඩියක් ගත්තොත් අඹ ගෙඩියේ ගැට කාලෙදී තාම ඉදිච්ච අඹ ගෙඩිය කියන එක නිර්මාණය වුණත් නෙමෙයි. නමුත් නොවුණත් නෙමෙයි, ඒක නිර්මාණය වෙන්න පටන් අරගෙන. ඒ කියන්නේ දැන් ගැට අඹ ගෙඩියක් හැදිලා ඉපදෙනවා කියන කාරණාව ආරම්භ වෙලා තාම ඉපදිලා නැහැ. නූපන්නත් නෙමෙයි, අඹ ගෙඩියේ ඉදිච්ච අඹ ගෙඩියක පැවැත්ම හටගෙන නැතුවත් නෙමෙයි. හටගෙන තියෙනවා. නමුත් තාම ඉදිලා නැත්තම් ඒකට කියන්නේ මොකක්ද? උපාදනේ. අවිපක්ක විපාකනං, විපාක නොදුන් විපාකය. ඒ වගේ ඔබට දුක තියෙන්නේ දැන් උපාදනේ කිය. දරුවා මල දුක තාම ආවේ නැහැ. හැබැයි නැතුවත් නෙමෙයි. පටන්ගෙන තියෙන්නේ. ඒක විපාක දෙන තැන උපද්දලා ආරම්භ කළා. තාම ඒක මොහු කරා ගියේ නැතිකම විතරයි තියෙන්නේ. තාත්තා මල දුක, අම්මා මල දුක ඔබට නැතුව නෙමෙයි, ඔබට තියෙනවත් නෙමෙයි. දැන් තියෙනව නෙමෙයි. නමුත් ඔබට නැහැ කියන්න බෑ. ඇති වෙන ශේත්‍රය හැදිලා. තාම ඉදිලා නැතිකම විතරයි තියෙන්නේ.
ඒ නිසා ස්පර්ශ ආයතන 6 කියන්නේ මෙහෙම ඉඳලා ඔබට සිහි කළා ලෝකයට හිත මෙහෙවන්න පුළුවන් නම් බාහිර ලෝකය කියලා කිව්වේ දැකපු රූපේ පැත්ත, අහපු සද්දේ පැත්ත, දැනුණු ගන්ධේ පැත්ත, දැනුණු රස පැත්ත, කයට ගැටුණු ස්පර්ශ පැත්ත, හිතින් සිහි කරන්න පුළුවන් බාහිර දෙයක් පැත්තට තමයි ලෝක කියන්නේ. ඒ පැත්තේ ඔබට අයිති කියලා හිතෙන ඔබ කැමති බාහිර භෞතික මොනවා හෝ රූප ටිකක් හෝ වේදනා හෝ සංඥා හෝ නිමිති ටිකක් හම්බ වෙයි නම් ඒ තමයි ඔබ නිර්මාණය කරගෙන තියෙන දුක. ඔය දුකට ඔබ හිමිකාරයෙක් උනේ, ඔබ අයිතිකරුවෙක් උනේ. ඔය දුකේ හට ගැනීම තමයි කියන්නේ මේ හිතේ ඇතිවෙච්ච තණ්හාව ඇතිවෙච්ච ආයතන ටිකටම තබපු නිසා. එතකොට ඒ දේවල් අරඹය මේ මගේ දරුවා අපි කියමු අර පිටියේ ගහපු ෆොටෝ එක දකිනකොට අපි දැක්කන්නේ ෆොටෝ එක කෙනෙක් නෙවෙයි කියලා. නැත්තම් වීඩියෝ පටියේ දකිනකොට මේ මගේ දරුවා නේද කියලා ඔබට දරුවා කියන හැඟීමක්, කැමැත්ත තියෙන හැඟීමක් හිතේ උපදිනවා කියන එක පේනව නේද? අන්නේ උපදින ගතියටයි තණ්හාව කියලා කියන්නේ. ඒ ගතිය රූපෙට තැබුවාම තණ්හාවෙන් දුක හදාගෙන දුක නිර්මාණය කරගත් අවස්ථාව. දැන් ඔබට දරුවා කියලා ඒ ඔය උරුම වෙලා තියෙන්නේ මොකද? තණ්හාවෙන් ඔබට හදපු තේස්රේ දුක. ඔබට ඒ තියෙන්නේ වස්තුව නෙමෙයි, දුක විඳින්න වස්තුව. දුකේ තැම්පත් කරලා තියෙන්නේ ඔබට. දුක කියනකොට හඳුනගන්නේ එහෙම. ඒ දුකට හේතු ටික තමයි අපිට ප්‍රකට වුණේ ඇස් ඉදිරි පිටට තින්ත ටිකකින් ආලේපිත රූපයක් ඇස් ඉදිරි පිටට එනකොට දරුවා කියන හැඟීම මතක් වුණා නම් අන්නේ හැඟීම ඒ ගතිය විතරක් තනිව තියෙන අවස්ථාව අල්ලගන්න තණ්හාව කියන නිමිත්ත තණ්හාව. තණ්හාව දුකට හේතුයි කියලා කියේ මේ තණ්හාව රූපෙට ලැබුවාම එයාට ඒ රූපයේ දුකයි වේදනාව මේ තණ්හා නිමිත්ත තබපු වේදනාව දුකයි සංඥාව දුකයි සංකාර දුකයි විඥාන දුකයි පංච උපාදානස්කන්ධ දුක්ඛ මේ නිමිත්ත තියෙන ස්කන්ධ පංචකයම ඕගලන්ට දුක. එතකොට දුකට හේතු වූ මේ හිතේ තියෙන නිමිත්ත තණ්හාව කියන එක ඇති උනේ කුමක් නිසාද? ඇස් ඉදිරි පිටට ආපු ඇහැ රූපේ ඇත්ත නොදකින තාක් තණ්හාව කියන නිමිත්ත උපදිනවා. නිමිත්ත උපන් නොදන්නාකම නිසායි නම් හටගත්තේ. හටගත්ත දෙයටත් නොදන්නාකමේ අනුග්‍රහය ලැබෙනවා. ඒ නොදන්නා කමෙන් හටගත්ත දෙයින් නොදන්නාකම ඇසුරු කරනවා. ඒ කියන්නේ ඇස් ඉදිරි පිටට ආපු රූපේ ඇත්ත නොදන්නාකම නිසා මේ රූපය ආරම්භය දරුවා කියන අදහසක් ඇති වුණා නම් මේ අදහස ඇති වෙන්න හේතුනේ රූපය ඇත්ත නොදන්නාකම නෙවෙයි. ඇති වෙච්ච අදහසට අවිද්‍යාවේ අනුග්‍රහයම ලැබුණාම මේ අදහස ඔබ ආපහු තබන්නේ මේ රූපෙට. ඔන්න දැන් මේ රූපේ දරුවා කියන තැනින් ඔබ දකිනවා දුක නිර්මාණය වෙලා දුකට හේතුව දරුවා කියන මේ නිමිත්තට හේතුව තණ්හාවට හේතුව අවිද්‍යාව නැත්නම් මේ ඇත්ත ඇති හැටි නොදන්නාකම. ඔබ යම් වෙලාවක මේ රූපේ ඇත්ත ඇති හැටි දැක්කේ නම් දකින්නේ නම් ඇත්ත ඇති හැටි දැක්කොත් දකිනවා නම් වෙන්නේ මොකක්ද? මේ රූපේ ආරම්භය දරුවා කියලා අලුතෙන් නිමිති උපදින්නේ. උපන්න නිමිත්තක් තියෙන නම් ඒක ටික ටික ගෙවෙනවා. එහෙම වුණාම මේ නිමිත්ත මේ රූපයට තබලා රූපේ දරුවා කියලා ඇලෙන්න බැඳෙන රූපයට ඇලෙන්න බැඳෙන ඔබගේ ගතියට ඉඩ නැහැ. මේ රූපේ ඇත්ත දකිනකොට දරුවා කියන අදහස තමන්ගේ සිතේ අලුතෙන් උපදින්නේ නැහැ.
ඉපදුණු අදහසක් තියෙනනම් මේ රූපයේ කෙනෙක් පුද්ගලික දරුවා කියන උපන්න අදහසක් තියෙනනම් ඒක ටික ටික ගෙවෙනවා. උපදින්නේ නැහැ උපන්න එක ගෙවෙනවා. එතකොට වෙන්නේ එයා මේ රූපෙට බැස ගන්න ශේස්ත්‍රය අඩු වෙනවා. බැස ගන්න යමක් නැහැ. ඒ කියන්නේ ලෝකේ ඔබට අයිති දෙයින් ඔබ බැහැර වෙනවා ටික ටික. ලෝකේ ඔබෙන් බැහැර වෙනවා ටික ටික. ලෝකේ ඔබෙන් නිරුද්ධ වෙනවා ටික ටික. ඒ නිසා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියලා කියන්නේ මේ තණ්හාව උපදින එක හා තණ්හාව පවතිනවා කියන කාරණාවට උපදින්නේ ඇහැ රූප දෙක බලාගෙන පවතින්නේ හොඳට බලන්න උපදිනවා කියනකොට ඇහැ රූප දෙක පැත්තයි අයිති තණ්හාව උපදින පැත්තට පවතිනකොට තමන්ගේ මනස පැත්තටයි අයිති මනසේ තියෙන තණ්හාව ආපහු ඇහැ රූප පැත්තේ පවතින. ගින්න කියන එකට දර කැලි දෙකට ඉස්සෙල්ලාම උපදින ගින්නට කියන්නේ නැහැ. ගින්න උපදින පැත්තට කියන්නේ නැහැ ගින්න පවතින උපකාරයි කියලා නේ. දර කැලි දෙකට ඉස්සෙල්ලාම කියන්නේ ගින්න උපදිනවා කියලා. ගින්න පැත්තෙනුයි කියන්නේ දර කැලි දෙක පවතින උපකාරයි කියලා. ඒ වගේ රූප පැත්තෙන් කියන්නේ මේ තණ්හාව උපදින එකට අවිද්‍යා සංකාරය කියලා. සංකාර නිමිත්තකටයි මේ තණ්හාව බැඳෙන්නේ. උපන්න තණ්හාව පවතින පැත්තටයි උපාදානීයයි කියන්නේ. උපාදානීය මේ පැත්ත. ගින්නට සාපේක්ෂවයි දර වලට උපාදානීයයි කියලා කියන්නේ. මේ උපමාවම ඕගොල්ලෝ ටිකක් සම්මර්ෂණය කරලා බලන්නකෝ. එතකොට සම්මර්ෂණය කළොත් එකම දර කෑල්ලි වැඩ දෙකක් කරලා තියෙනවා. මොකක්ද? ගින්නක් උපද්දලා තියෙනවා. උපද්දපු ගින්නට පවතින උපකාර වෙලා තියෙනවා. එතකොට ඒ වගේ මේ ඇහැයි රූපයයි දෙක ඔබට දරුවා කියන අදහස උපද්දවන්න හේතු වෙලා තියෙනවා. උපන්න අදහස පවතින හේතු වෙලා තියෙනවා. එතකොට ඔබට රූපේ දරුවා කියන දර්ශනය ඇරෙන්න වෙන තැනක් නැහැ. මේ ගින්න තියෙන්නේ ගිනිගත් දර කැල්ල කියලා කියනවා කියන්න ඇරෙනවා කියන්න වෙනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ. එතකොට ඔබට පැහැදිලි වෙන්නට ඕනේ මේ රූපේ ඇත්ත ඇති හැටි නොදකින තා තණ්හාව උපදිනවා. උපන්න තණ්හාව ඒ රූපේ අරගෙන පවතිනවා. උපදින්න පවතින්න තණ්හාවට හේතු උනේ රූපේ ඇත්ත නොදන්නා කමයි කියන එක පැහැදිලි වෙන්න ඕන අපට. රූපේ ඇත්ත නොදකින තා දරුවා කියන තණ්හාව අදහස උපදිනවා. උපන්න අදහසත් ඒ නොදන්නා කම ඇතුළු කරමින් පවතිනවා. එහි නොදන්නා කමින් තණ්හාව ඉපදිලා පැවතුනොත් එතන නිර්මාණය වෙච්ච සිද්ධිය මොකද්ද? දුක. රූපේ ඇත්ත ඇති හැටි දැක්කොත් තණ්හාව උපදින්න හා පවතින්න බෑ. ගින්න උපදින්න හා පවතින්න බෑ. දර කැල දෙක අනුග්‍රහය නොදැක්කොත්. ඒ වගේ මේ රූපේ මේ අනුග්‍රහය නොලැබුවොත් තණ්හාව කියන ගතිය උපදින්න හා පවතින්න බෑ. එහෙම වුණොත් තණ්හාව ඉපදීම හා පැවතීම නැති වුණොත් නිර්මාණය වෙන්නේ නැහැ. මොකද්ද? දුක. ඒ කියන්නේ මැරෙන්න දරුවෙක් මැරෙන දුක Tamanට නිර්මාණය වෙන්නේ නැහැ. මේ නගරය යට කරගෙන එනවා කියනකොට මැරෙන්න Tamanගේ දරුවෝ ඉතුරු කරලා මෙතන ඇවිල්ලා නැහැ. Tamanගේ ගෙවල් දොරවල් ඉතුරු කරලා ඇවිල්ලා නැහැ වෙනවා. ඒ නිසා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. එයා ඒ ටික දන්න හින්දා දුක් නැති කිරීමේ ප්‍රතිපදාව මොකද? සම්මාදිට්ඨිය. මේ දුක දැක්කා. දුක ඇතිවෙච්ච හේතුව රූපේ ඇත්ත නොදන්නා කම නිසා තණ්හාව ඉපදිලා තණ්හාව පවතින එකයි දුක ඇති වෙන හේතුව කියලා දැක්කා. තණ්හාව ඉපදීම හා පැවතීම නැති වුණු දුක නැති වෙනවා කියලා දැක්කා. ඒ නිසා දුක නැති වෙන විදිහට කටයුතුයි කියන දැක්මයි සම්මාදිට්ඨිය.
ඒ සම්මා දිට්ඨියට උපකාර පිණිස වායාම සති සමාධිය නිසා සතිපට්ඨාන කායගත සතිය වඩනවා. ඇයි මේ කායගත සතිය හැම වෙලාවෙම පෙන්වන්නේ? එයා දන්නවා මේ කයේ ඇත්ත දකින්න බැරි වෙන හැම වෙලාවකම මේ රූපේ දකිනකොට දරුවා කියන අදහස ඉපදිලා දරුවා කියන අදහස පවත්නවා මේ රූපේ. එහෙම වුණොත් දුකට හේතුව ඇතිවලා දුක නිර්මාණය කරනවා. උපදින පැත්තට තණ්හාවයි පවතින පැත්තට දුකයි කියලා නම් කළාට කමක් නැහැ. තණ්හාව ඉපදිලා පවතිනකොට උපදින පැත්තට තණ්හාවයි කියලා තණ්හාව පවතින පැත්තට දුකයි කියන එක නිර්මාණය කළාට කමක් නැහැ. එයා ඇයි මේ රූපේ නිතරම කොටස් කර කඩ බලන්නේ? ඇයි මේ රූපයේ කනබුන ආහාරයෙන් හැදිලා තියන්නේ කියලා මෙනෙහි කරන්නේ? ඇයි මේ කේසාලෝමා නකාදන්ත තචෝ කියලා කෙස්ලොම් නියද ධම්මස්නාර කියලා මෙනෙහි කරන්නේ ඇයි? චතුරාර්ය සත්‍ය දන්න නිසා. එයා දුක දැක්කා. අම්මා තාත්තා දුව පුතා මැරුණාම දුක් විඳින්න වෙනවා කියලා දන්නවා. දුකට හේතුව දන්නවා. මොකද්ද? ඇහැ රූපේ ඇත්ත නොදන්නාකම නිසා මංගාව ඇතිවෙච්ච නිමිති ටික ඔය රූප ටිකේ බැසගෙන තියෙන තාක් මේ දුක එනවා නේද කියලා දැකපු හින්දා. ඇහැ රූප දෙකේ ඇත්ත දැක්කනම් මේ නිමිති ඉපදිලා මේ රූප ඇසුරු කරගෙන පවතින ඒතකොට දුක නිරුද්ධ වෙනව නේද කියලා එයා දැකපු නිසායි මේ දුක් නැති කිරීමේ ක්‍රමයට පිළිපන්නේ. එයා තමන් කෙරෙහි විද්‍යමාන මේ දුක නිරෝධ කිරීම සඳහායි. ඒ කියන්නේ ඔබ කායගත සතිය වඩනවා නම් වඩන්නේ මෙතන ඉඳගෙන ඉන්නකොට මේ නුවර නගරේ කුඩු වෙලා විනාශ වෙනකොට අද දවසේදී ඔබට නැසෙන්න විනාශ වෙන්න දේවල් තිබුණා. දුක ආපු හැටි ඔබ දැක්කා. ඒ දුකට හේතුව ඕගොල්ලෝ ගාව තිබුණු තණ්හාවයි කියන එක දැක්කා. ඔය තණ්හාව නැති වුණොත් ඔබට දුක නැති වෙනවා කියලා දැකපු හින්දායි ඔබ කායගත සතිය වඩන්නේ. ඔබ කායගත සතිය වඩන කෙනෙක් නම් මේ නුවර නගරේ කුඩු කරගෙන විනාශ කරගෙන යමක් එනවා කියනකොට තාම ඔබට දුකේ හැබැයි ඔබට තංගලසනික වෙච්ච දේ මොකද්ද කියලා තේරෙයි. යම් වෙලාවක ඔබ සතිපට්ඨානේ වඩලා කායගත සතිය වඩලා ඉවර නම් ඔබ අද මෙතන ඉන්නේ ඔබට නැසෙන්න විනාශ වෙන්න ආයිති දේවල් නගරේ තියලා නෙමෙයි. ඔබේ නැති වෙන්න කිසිම දෙයක් නැහැ. විනාශ වෙන්න කිසිම දෙයක් නැහැ. ඔබට දුක වෙන්න තියෙන ශේත්‍රය මොකුත් නැතුව නිවිච්ච සිසිල් වෙච්ච මනසකින් අද ඔබ මෙතන ඉන්නේ කායගත සතිය වඩලා අවසන් වෙච්ච කෙනෙක්. ඇයි? එයා රූප ටික හොඳට පිරිසිදු දැකපු නිසා තමන්ගේ සිතේ ඇති වෙන ගති ටිකේ රූප වලට තිබෙන්නේ නැතුවම ලෝකේ නිර්මාණය වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ රූපං කාමේති සෝ දුක්ඛං කාමේති යෝ දුක්ඛං කාමේති සෝ රූපං කාමේති. යමෙක් රූපෙට කැමති වෙන නම් එයා දුකට කැමති කෙනෙක්. යමෙක් දුකට කැමති නම් එයා රූපෙට කැමති කෙනෙක්. ඔබ රූපෙට කැමති උනේ ඇයි? ඔබ රූපෙට කැමති උනේ රූපේ දරුවගේ නිසා. රූපේ රත්තරන් නිසා. රූපේ සල්ලි නිසා. රූපේ රිදී නිසා. රූපේ ලස්සන ගොඩනැගිල්ලක් නිසායි. ඔබට දරුවා රත්තරන් රිදී ලස්සන ගොඩනැගිලි කියන නිමිති හටගත්තේ ඔය රූපේ මැත්ත නොදන්නාකම නිසා මනස තුල හටගත්ත නිමිති ටිකකේ. ඒ රූපේ යථාභූත ස්වභාවය නැත්තම් රූපේ සැබෑම ඇත්ත තමයි චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතානං උපාදාය රූපං. මහ භූත සහ උපාදාය රූප වර්ණ සතහන ශබ්ද මාත්‍රය ද්‍රව්‍ය කාරණා කිසිවක් ඒ රූප තුල තිබුණේ නැහැ. සත්‍ය පුද්ගලයන්ගේ රූප තිබුණේ නැහැ යථාර්ථයට. රන් රිදී මුතුමැණික් වල රූප තිබුණේ නැහැ යථාර්ථයට. ඕගලන්ට රුපියල් 5000 කොලයක් බිම තියනවා දැක්කොත්
ඒ රූපේ දකින්නකොටම මනසේ වටිනාකමක් දැනේ ඕගොල්ලන්ට. 5000ක් වටිනවා කියලා. ඒ වටිනාකම මෙහෙවන තණ්හාවේ මෙහෙවන සිතෙන් තග්ගල ගනි. ගන්නවා කියන පැත්තට අත දානවා කියන ටික යොමු කළා තියෙන්නේ වටිනාකමින් යුක්ත මානසික නිමිත්තක් කරායි මේ කරවලා තියෙන්නේ. නමුත් වටිනාකමක් නොදන්නා කිරිසප්පෙක් ඉස්සරහටත් ওই රූපේ පෙවුනොත් පෙනෙන රූපේ සමානයි. නමුත් එයාට ඒ රූපේ දකින්නවත් එක්කම වටිනාකමක් මනසේ උපදීද? උපදින්නේ නැත්තම් වටිනාකමින් යුක්තව මේ පැත්තේ අතදායිද? ඒ කොලේ එයා මිරයි මිසක ඒ ඉරුණහම අපරාධ කියලා හිතේද යාට? නෑ. හොඳයි. ඔබට ඒ කොලේ ඉරුණොත් අපරාධ කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවා. ඔබට අපරාධයක ඉරුවේ කියන දුක ආවේ ඇයි? ඒකේ තියෙන වටිනාකමින් යුක්ත මානසික නිමිති ටික නිසා නේද? ඒ නිමිති ටික ආවේ කුමක් නිසාද? අර රූපේ නිසා ඇතිවෙච්ච ඒ වටිනා නිමිත්ත ඒ රූපේම ඇසුරු කළාම ඔබට මනසේ තියෙන වටිනාකම ඒ නිමිත්තට බැඳාම ඒ කුලේ ඉරුණත් ඔබට රිදෙනව නේද? වටිනාකම යම් රූපයකට ගැට ගැහුවාම අර දරුවටත් ඒ රූපේ ඒ කුලේ පෙනුණා නම් එහෙම පෙනෙන ඇස් ඉදිරි පිටට පෙනෙන රූපයත් ඒ දරුවට ඔබට පෙනෙන රූපයත් අතර පෙනීමේ වෙනසක් තියනවද? නැහැ. හොඳයි. ඔබට ඒ රූපේ ඉරනකොට 5000ක කොලයක් ඉරුව අපරාධ කියන වටිනාකමින් යුක්ත රූපයක ඒ රූපේ විනාශ වීම ඔබට අපරාධයක් වුණා නම් සමහරවිට ඒ දරුවම ඒ රූපේ ඉරන. ඒ මොකද නිසාද? යාට ඒකේ වටිනාකමක් නැති නිසා. පෙනීම සමානයි. නමුත් එක්කෙනෙකුට ඒක වටිනවා එක්කෙනෙකුට නොවටුණා උනේ ඇයි? ඒ අරබය මනසේ උපදින නිමිති වල නෙමෙයිද 5000 තණ්හාව කියනකොට තියෙන 5000 කියන ගතියත් එක්කම නෙමෙයිද බලන්න. වෙනම තණ්හාව කියලා එකක් තියෙනවද? 5000 කොලයක් තියෙනවා අතන ඒකට තණ්හාව කියලා නේ ඕගොල්ලෝ හිතන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නේ තණ්හා කළත් නොකළත් මේක 5000 කියලා. හැබැයි හොඳට දකින්න 5000 කියලා දකින්න තැනම තණ්හාව. අර පොඩි ළමයාට 5000 කියන දැක්මක් නැති නිසායි තණ්හාව නැත්තේ නේද? එහෙම නේද? එතකොට ඕගොල්ලන්ට තේරෙනවද තමන්ගේ හිතේ ඇති වෙන වටිනා ගතිය බාහිර රූපෙට තබපු නිසා අපිට කටයුතු කරන්න වෙන්නේ රූපත් එක්ක කියලා. දැන් පොළ කෑලි එකතු කර කර යන්න ඕන පිස්සු වගේ. අපි පාරේ තියෙන පොළ කෑලි එකතු කර මළු වලට දාන මිනිසයාට කියන්නේ නැද්ද පිස්සු කියලා? පිස්සු. ඔය වගේ පොළ කෑලි ටිකක් දිගට වැටලා තිබුණොත් බල කට්ටිය පිස්සුවෙන් එකතු කරගෙන යන හැටි පෙනේ. රහතන් වහන්සේලාට පෙනෙන්නේ අපි පිස්සු කියලා. කඩදාසි කෑලි එකතු කර බෑග් වලට දදා යන අපිට පිස්සු කියලා කියනවා. ඇරෙන්න වෙන මොකද්ද කියන්නේ? පොඩි ළමයාට තාම මේ පිස්සු හැදිලා නැහැ. පිස්සු හැදෙන හේතුව තියෙනවා. පිස්සු නැතුව ජීවත් වෙන රහතන් වහන්සේලා විතරයි. රහතන් වහන්සේලා මේ රූප සතර මහා ධාතු එකතු කරන්නේ නැත්තේ ඒ නිසා. නැතෙන්න විනාශ වෙන්න කිසිවක් ලෝකේ නැහැ. රහත් වුණා කියලා කිව්වේ තමන්ගේ සිතේ තියෙන ගති මේ ස්පර්ශ ආයතන හයට බැඳෙන්නේ නැත්තම් මේ ස්පර්ශ ආයතන හයේ එකතු කළා රැස් කළා දුක් විඳින්න දේවල් අපිට ලැබෙන්නේ නැහැ. පින්වතුනි අද විතරක් නෙමෙයි අනන්ත සංසාරේ ඉඳන් අපි මේ විහිළුවක් කරනවා. දුක වගා කර දුක නෙලන මිනිස්සු අපි. කෙනෙක් කුඹුරු කරන අය ගොයන් පෙළ ගලෝ හිටවනවා. පාත්තියෙන් ගලවනවා ආපහු හිටවනවා. ඒ වගේ දුක උපද්ද නෙලනවා අපි දුක. බීජ සූත්‍රයේ කියලා තියෙන බුදුරජාණන් වහන්සේ
කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සෙනෙහෝ. කර්මය කෙතයි විඥානයේ බීජයයි තණ්හාව සෙනෙහයි. මේ ටිකේ එකතු ටිකේ ඵලය අස්යන්න මොකක්ද? කම්මං කෙත්තං කෙත කුඹුරක් සිහි කරගන්න. වී ටිකක් සිහි කරගන්න. මේ වී ටික වපුරන්න කෙතක් නොඋනේ නම් බීජ පරම්පරාව දිගටම පවතින්නේ නැහැ. තියෙන බීජය ඉවර වෙයි. ඒක තව වැඩි දියුණු වෙන්නේ නැහැ. දිගට පවතින්නේ නැහැ. යම් වී නැමැති බීජ කුඹුර නැමැති කෙතක වැපුරුවාම වැසි ජලය අනුග්‍රහය ලැබුවාම එයාට අස්තන්නක් ලැබෙනවා. ගොඩාක් වී හම්බ වෙනවා. අර 5000 උපමාවම ගමු. ඇස් ඉදිරි පිටට ආපු රූපය කෙත වගේ කුඹුර වගේ. මේක රුපියල් 5000ක් මෙච්චර වටිනවා කියලා දකින්නකොටම ඔබ තුල උපදින සිත තමයි විඥානය කියලා කියන්නේ. ඒක ගත යුතුයි කාම තණ්හා භව තණ්හා කියලා. ඒකේ එක රුපියල් 5000ක් ඒක ගත යුතුයි කියලා ඒ පැත්ත නැඹුරු කරලා උපදින තණ්හාවට තමයි වැසි ජලය කියන්නේ. ওই ටිකේ ප්‍රතිඵලය තමයි මොකද්ද? ඔබ මේක ගන්න අසදාන එක. ඒ රූපය කෙරෙහි ඔබගේ සිතේ ගතිය වැපුරුවාම වී ටික කෙතේ වැපුරුවාම න්‍යස්තන ලැබෙන්නේ නේද? ඇස් ඉදිරි පිටට ආපු රූපේ කෙත 5000ක් කියන ගතිය ඔබගේ සිත විඥානය. ඔබේ සිතේ ගතිය අර කෙතේ වැපුරුවාම ඒ කුලේ ඔබට රුපියල් 5000ක් වෙයි. එතකොට වටිනාකමක් තියෙයි කුලේට. ඔය ටිකේ අස්යන්න තමයි දුක. ඔය ටිකේ අස්යන්න තමයි දුක. ඒ වගේ ඇස් ඉදිරි පිටට ආපු රූපේ තමයි කෙත. ඔබගේ සිතේ ඇතිවෙන දරුවා කියන අදහස තමයි විඥානය නැත්නම් බීජය. තණ්හාව තමයි භව තණ්හාව. මේ බාහිරේට බොහෝ කාලයක් නැමිලා හුරු පුරුදුකම. ওই ටිකේ ලක්ෂණය තමයි ඔබගේ බීජය නැත්නම් දරුවා කියන සිත. අර රූපේ නැමැති කෙතේ වැපුරුවාම ඒ රූපේ දරුවා කියන එක නිර්මාණය වෙයි. ඔය වගාකලේ දුක. දරුවා මල දුක. මං කිව්වේ දවසක් අපේ අයියා නැති වුණා. වයස අවුරුදු 38යි. මං කිව්වේ මට එදා තේරුනේ අපේ අම්මට මේ දුක උපන්නේ මීට අවුරුදු 38කට ඉස්සෙල්ලා. හැබැයි ඒක විපාක දෙන්න මෙච්චර දවසක් ගියා මිස එච්චරයි වෙනස. මේ දුක හදාගත්තේ එදා. දුක හැදුණු ගමම දුක ප්‍රකට නැහැ. ඔගොල්ලෝ හිටගන්නකො ඉඳගෙන ඉන්නකොට අමාරු නම් හිටගත්ත ගමම දුක ප්‍රකටද කියලා? නෑ. දුකේ හිටගෙන ඉන්න දුකේ ආරම්භය දුක බව ඕගලන්ට ප්‍රකට නෑ. දුක ආරම්භයි. හැබැයි පැයක් විතර ඉන්නකොට තමයි මේක දුකයි කියන එක තේරෙන්නේ. නේද? ඒ වගේ ඔබගේ සිතේ තියෙන gati ටික රූප ටිකට දාලා රූප ටිකට වහලා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් හදලා ඔබ බාහිර තියලා නම් තියෙන්නේ. ඔබ පොහොසත් කියලා දකින්න දුකින් ඔබ හොඳට දුක් විඳින්න පුළුවන් වටපිටාව හදලා මෙතන ඉන්නේ කියන එක දකින්න. බුදුරජාණන් වහන්සේ ඔන්නෝ ආර්ථය ආශ්‍රිය ගාමීට පැහැදිලි කළේ. ඒකයි යා ditthi සම්පන්න පුද්ගලයෙක් උනේ. ඇත්තටම මේ ධර්මතාවය අදත් කෙනෙකුට තේරුම් ගත්තොත්
එයා දන්නවා අපිට මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. තමන්ගේම සිත ඇහැ රූප කන ශබ්ද කියන ශේත්‍රේ වපුරලා තමන්ගේ සිතේ නිමිති රූප ටිකේ වපුරලා රූප ටිකේ වටිනාකමක් දකිමින් දුවන මේ ලෝකයේ දිහා නිහඬ වෙන්න බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන්නේ මහණෙනි මසුන් නැති විලක පොපියන දිය නැති විලක පොපියන මාළු ටිකක් වගේ මේ මම ආයනේ පොපියන ලෝකය බලන්න කියනවා. තමන්ගේ හිතේ තියෙන තණ්හාව රූප ටිකට බහලා රූප ටික උරුම කරගන්න සතර මහා ධාතුවට ගැහෙන මේ ලෝකය ගැන පැත්තක හිතියොත් පින්වතුනි කලකිරෙන්නේ. නමුත් ඕගොල්ලෝ මේ වෙලා තියෙන සිද්ධිය අවබෝධ කර නොගන්න තාක් ඕගොල්ලෝ කලකිරෙන්නේ. මේ වෙලා තියෙන්නේ අපේ හිතේ දෝෂයට පිස්සෝ කඩදාසි කෑලි එකතු කර කර යනවා වගේ අපි සතර මහා ධාතු එකතු කර කර සතර මහා ධාතු එක දඟලන්නේ ඔට්ටු වෙන්නේ සතර මහා ධාතු පිරිසිදු නොදන්නා කම නිසා ඇතිවෙන අපේ මනසේ නිමිති සතර මහා ධාතුවටම තබුපේකේ වරදින් සාපේ නේද අවිද්‍යාවේ සාපේ නේද අපව මේ විදිහට යහට මෙහාට ගෙනියන්නේ කෙනෙක් ඕගොල්ලෝ දකින්නේ නොදකින තාක් අපි මේ සසරේ මෙයට දුවනවා සැරිසරනවා. පින්වතුනි මේ ඇහැ මෙබඳු දැක්මක් උපද්දලා දෙන්න ශාස්ත්‍රවරු අපිට ලේසියකට හම්බ වෙන්නේ නැහැ. පෙර පිනකට දෝ කොහෙද බුද්ධෝත්පාද කාලය කියන්නේ මේ ඇහැ අවබෝධ කරගත්ත උත්තමයන් වහන්සේ නමක් පහළ වෙච්ච ඒබඳු සද්ධර්මය ලෝකේ තබපු වටිනා කාලයක් අපිට ලැබුණා. ඒ ධර්මයේ තේරුම් කරගන්න පුළුවන් මනුෂ්‍යාත්ම භාවයකට ලැබුණා. බුද්ධෝත්පාද කාලයේ සද්ධර්මයේ මනුෂ්‍යාත්ම භාවය පින්වතුනි තවත් පිස්ස වගේ සතර මහා ධාතුවක ගැටිලා සතර මහා ධාතුව රැස් කර යන්න හදන්න එපා. මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. මජ්ක්‍ධිම නිකායේ මූල පරයය සූත්‍රය කියන්නේ ඒකයි. අසුතවත් පුතඥය කියලා කියන්නේ පටවියට පටවිය කියලා කියනවා. පටවිය මඤ්ඤණා කරනවා. පස් වලට පස් කියලා තියෙනවා. නමුත් පස් වලට මඤ්ඤණා කරනවා. මගේ ගෙදර, මගේ ගහ, මගේ කාර් එක, මගේ වාහනේ, මගේ දරුවා කියලා ආපහු සතර මහා ධාතුවම මගේ කියලා උරුමත් කරගන්නවා. සතර මහා ධාතු පිරිසිදු නොදන්නා කම නිසා. ආර්ය ශ්‍රාවකයා සතර මහා ධාතු දන්නවා. මඤ්ඤණා කරන්නේ. නමුත් තාම ඒ සතර මහා ධාතු පිරිසිදු නොදන්නා කම නිසා මඤ්ඤණා කරනවා. නමුත් රහතන් වහන්සේ කියන්නේ සතර මහා ධාතු හැටියට දැකලා ඒක මම මගේ කියලා මැනීමක් ඇති කරන්නේ මඤ්ඤණ ඇති කරගන්නේ. හොඳට එක දෙයක් තේරුම් ගන්න. කිසිදු ධර්මතාවයකින් මොන විදිහටවත් පරියායක් නෙවෙයි නිෂ්පරියායකින් ස්පර්ශ ආයතන හයේම ඒ කියන්නේ ඇහැ කියන රූප ශබ්ද ගන්ධ මේ හැම පැත්තෙම ආවනම් ආවේ සතර මහා ධාතු සහ සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින උපාදා රූප මාත්‍රයක් විතරමයි. ඒ ටික නොදන්නා කම නිසා යම්තා සබ්බේ සංඛාරා අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතුමැණි ගෙවල් දොරවල් වීඩියෝ කැමරා ටීවී යම්තා දේවල් මනසේ උපන්නේ. ඒ උපන්න නිමිති ඔබ සතර මහා ධාතු සහ උපාදාය රූප ටිකට තබන තා ඔබට කැසට් දෙක් ටීවී පුද්ගලිය කාර් වාහන සතර මහා ධාතුන් හම්බ වේ. ඒ හම්බ වුණා කියලා කියන්නේ දුක. ඒ ටික උරුම කෙරුවේ මනසේ තියෙන මේ තණ්හාව වේදුණු නිමිති. ඒ නිමිති හටගත්තේ සතර මහා ධාතු පිරිසිදු නොදන්න කම නිසා. සතර මහා ධාතු පිරිසිදු දැක්කොත් මේ නිමිති උපදින්නේ නැහැ. නිමිති ඉපදුනේ නැත්තම් මේ නිමිති සතර මහා ධාතු වල තවල ලෝකේ නිර්මාණය වෙන්නේ දුක නිර්මාණය වෙන්නේ කරගන්නේ නැහැ. ඒ නිසා ලෝක නිරෝධ ගාමිනී පටිපදා කියලා කියන්නේ එයා හැම වෙලාවෙම රූපේ පිරිසිදු දකින්නවා. ඒ රූපේ පිරිසිදු දකින්න කුමක් නිසාද?
ඒ රූප ආරම්භය තණ්හාවෙන් යුක්ත නිමිති මාතුල නූපදීවා උපන් නිමිත්ත නැවත රූප වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධ ටික බදාගෙන නොපවතිවා කියන අදහසින් මේ ඇත්ත බලන්න. මෙන්න මේ කාරණාව තේරුම් අරගෙන ඔබ ටිකක් හරි උත්සාහවත් වුණොත් ඒ කාන්තෙම මේ ජීවිතේ සියලුම දුක බැරි වුණත් ඔබට දුක ගෙවන මාවත අනිවාර්යයෙන්ම උපදවා ගන්න පුළුවන්මයි. සිංහතුනි මේ මාවත ඉපදුණත් එපමණකින්ම තමන්ගේ ලැබපු ජීවිතයේ හිස් නැහැ. බුදුරජාණන් වහන්සේ මුං ඇට 7ක් පමණ ගල් කැට 7ක් තබලා කියනවා මහණෙනි මේ හිමාල පර්වත රාජ්‍යයේ ලොකු මේ මුං ඇට 7ක් පමණ ගල් කැට 7. ස්වාමීන් වහන්සේ මේ හිමාල පර්වතය අති විශාලයි. මුං ඇට 7ක් පමණ මේ ගල් කැට 7 ගණනකටවත් යන්නේ නැහැ. මහා නිදිත්‍ති සම්පන්න වෙච්ච ආර්ය ශ්‍රාවකයේ ගෙවිච්ච දුකම මේ හිමාල කන්ද වගේ. ඊතුරු දුක මේ මුං ඇට 7ක් පමණ වූ ගල් කැට 7 වගේ. වෙන මොකවත් නෙමෙයි පින්වතුනි මේකේ පමන කරන්න බැරි දෙයක් නෙමෙයි. දුක දරුවා මැරිලා දරුවා ලෙඩ වෙලා දරුවා මහලු වෙලා යම් දුකක් Tamanට විඳින්න තියෙනවා නම් බාහිර gedara දැන් මේ ඉන්න දරුවා කියන තැන නිර්මාණය වෙලා තියෙන්නේ මේ තමයි දුක කියලා එයා හඳුනා ගන්නවා. මොකද දරුවා ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා දැන් වාහනයක හැප්පුණා කිව්ව Tamanට දුක ගලාගෙන එනවා. දුකට හේතුව මොකක් හින්දාද කියන එක එයා දන්නවා. යම් රූපයක ඇත්ත නොදන්නාකම නිසා දරුවා කියන අදහසක් ඇති වුණා නම් ඒ අදහස හිතේ ඇතිවෙච්ච අදහස මේ රූපේ බදාගෙන පැවතුණු නිසා මේ මගේ මනසේ ඇතිවෙච්ච ගතිය ඒ රූපේ දකින්නකොට මගේ මනසේ ඇතිවෙච්ච ගතිය ඒ රූපයට අපහු තබපු එකයි මෙබඳු දුක නිර්මාණය වෙන්න හේතුව කියලා දන්නවා යා. එතකොට මේ දුකෙන් මිදෙන්නේ කොහොමද කියන එකත් උත්තරේ ඉබේම ඇවිල්ලා. එහෙනම් රූපේ ඇත්ත දැක්කහම මගේ මනසේ වටිනාකමින් යුක්ත මේ නිමිති උපන්න යමක් තියෙන දුරු වෙනවා නූපන් නිමිත්ත නූපදිනවා. එහෙම වුණොත් මේ දරු දුක ගලාගෙන එන්නේ නැහැ. දරු දුක නිර්මාණය වෙන්නේ නැහැ. දරු දුක පවතින්නේ නැහැ කියලා දකින්නවා. ඒ හින්දා කායගත සතිය වැඩි දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා. එයා හොඳ දැක්මක් ඇතුවේ සතිපට්ඨානෙ වඩන. අහේතුකව නෙමෙයි. කේසාලෝමා නකාදන්ත තච උපමේ කුණප කොටස් මෙනෙහි කරන්නේ ඇයි? කන බොන ආහාරයෙන් බලන්නේ ඇයි එයා? එයා දන්නවා දුක ඇතිවෙච්ච හේතුව මනෝමය දෙයක් නෙමෙයි දකින්නේ. අනේ අපි ඉපදිනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මරනවා මේ දුකයි නේද කියලා මන්ත්‍රය ජප කරනවා නෙමෙයි. සැබෑම ජීවිතේ දැන් දුක නොවුන දරුවා කියන නිමිත්ත මට දුක නේද කියලා එයා දකින්නේ. ඔය දුක මට අනාගතයේදී හරි මට දුක එනවනම් එන්නේ ඔය නිමිත්තෙන් නේද කියලා එයා එහෙමයි දුක හඳුනගන්නේ. එයාට දුක්ඛේ ඥානං තිබුණොත් එයා හඳුනන්නේ මොනවද? දුක්ඛේ ඥානං කියලා දකින්නේ මොනවද? දරුවව. බිරින්දව ස්වාම පුරුෂයව, gedara, රන්, රිදී, මුතු, මණික්, යාන වාහන මේ ටික එයා දකින්නේ. දුක කියලා. දුකෙන්ද තියෙන්නේ ඕය නෙමෙයිද? ඕව කරනහම පිටනහම නෙමෙයිද? ඕව දුක කියලා දකින්න නැතුව අනේ අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මරනවා නේද කියලා මනෝමයෙන් කෙනෙක්ව මවාගෙන කෙනාට දුක කියන එක ජප කෙරුවට හරියනවද? නෑ. දුක කියන එක දකින්න කිව්වහම ඇස් ඇරලා දකින්න. දුක කිව්වේ ඕගොල්ලන්ට දුක එන්නේ අනේ අපි ඉපදෙනවා ලෙඩ වෙනවා කියන එකකින්ද? දැන් මෙහෙම ඉන්නකොට මොනවා හරි පයින්ඩයක් ආව දුක එන්න පුළුවන් නිමිති තියෙනවා නම් ඒ නිමිති නෙමෙයිද දුක? යම් නිමිත්තක් කැඩීම විදීම නිසා කියලා සිහි වෙලා දුක එන්න පුළුවන් නම් ඒ නිමිති ටිකටයි දුක කිව්වේ. ඒ පැවැත්මයි ඒ දුකයි ගෙවෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ ටික තමයි මට මතක් කරන්න තියෙන්නේ. අපි ඔය ටික තේරුම් නොගත්ත නිසා කිව්වොතුනේ මේ සසර මෙච්චර කාලයක් ආවේ
පෙර පිනකොට දෝ කොහෙද බුද්ධෝත්පාද කාලයේ සද්ධර්මයේ තියෙන වටපිටාව කල්යාණ මිත්‍රයන්ට අපිට ලැබිලා තියෙනවා. ඔගොල්ලෝ බුද්ධිමත් වුණොත් මේ දුක ගෙවා ගන්න පුළුවන්. මේ අහගත් අදහස හිතේ කොනක තබා ගන්න නොතේරුණත් පරිශ්‍රණය කරන්න මෙන්න මෙහෙම පැවැත්මකුයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. අපේම සැබෑම ජීවිතයේ දුක එන අපේම ධර්මතා ටිකයි පෙන්වන්නේ. ඒකෙන් මිදෙන්න මගයි පෙන්වන්නේ චතුරාර්ය සත්‍ය කියලා වෙන දෙයක් නෙවෙයි කියන එක තේරුම් අරගෙන මේ ජීවිතේම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මම උත්සාහවත් වෙනවා. මම සියලු සතර දුකින් මිදෙන්නෙක් වෙනවා කියලා හැමදෙනාම අදිස්ථාන කරගන්න. ඒ සඳහා මේ දේශනාව හේතුපනිස්තියම වේවා.